සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. අද 7 වෙනි වැඩසටහනයි ඔබත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ. යටිසිතෙන් වැඩ ගන්න ආකාරය අපි දිගින් දිගටම කතා කළා. දැන් අපි පියවරෙන් පියවර අවබෝධ කරගනිමින් ඉන්නවා සිත සහ එහි ක්‍රියාකාරීත්වය ගැන. මේ වැඩසටහන් 7ෙදිම මම ඔබට කියලා දෙන්න උත්සාහ කරේ සිත සහ එහි ක්‍රියාකාරීත්වය කොච්චර ප්‍රබලද කියලා. ඒකේ තියෙන විද්‍යාත්මක පැත්ත සහ ප්‍රායෝගික පැත්ත. ඉතින් ඔබ මම හිතන්නේ මේ පිළිබඳව දැන් අවබෝධය ලැබමින් ඉන්නවා හෝ අවබෝධය යම් කිසි මට්ටමකට ලබාගෙන තියෙනවා. ඒක ඉතා වැදගත් වෙනවා මේ කාරණය කරන්න. මොකද ඔබ හැමෝම දන්නවනේ අපිට සෛද්ධාන්තිකව කරන්න පුළුවන් කාරණා ගොඩක් ලෝකේ තියෙනවා. සමහර කාරණා බැරි දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට පොතකින් පතකින් පීනන් ඉගෙන ගන්න අමාරුයි. ෆ්ලයි සිස්ටම් එක විදි හැබැයි ආගමික කාරණාවලදී නැත්නම් ධර්ම කාරණාවලදී චිත්ත ධර්ම විද්‍යාව වගේ දේවල් වලදී ඔබ හැම කෙනෙකුටම මේ කාරණයට බහින්නම වෙනවා. ඒ අවබෝධය ලබා ගන්න නම් ප්‍රායෝගිකව මේ කාරණය සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේක තමයි ඉතාම වැදගත්. ඇයි මේකේ දැනුම විතරක් එකතු කරගෙන ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. දැන් අපේ බෞද්ධ පදනමෙන් කිව්වොත් බොහෝ දෙනා ත්‍රිපිටකය ඒ ආශ්‍රිත දේවල් ගැන කියවනවා, අධ්‍යයනය කරනවා. ක්‍රම අපි කියලා දීලා තියෙනවා. හැබැයි ඒක පාවිච්චි නොකරනවා නම් ඉතින් මම හිතන්නේ ඒක ප්‍රයෝජනෙ ගන්න අපහසු වෙනවා. දැන් අපිට තියෙන ගැටලුවක් දැන් හැමෝටම තියෙන වැදගත් දේවල් අද ප්‍රායෝගික කරුණු ටිකක් තමයි කියන්නේ. ඊළඟ වැඩසටහන් වලදී දිගටම අපි අභ්‍යාස කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔබේ ඉල්ලීම පරිදි. ඔබේ ගැටලුව හෝ ප්‍රශ්නය යටිසිතට පවරා නිදහස් වෙන්න. බෝධි පූජා පවත්වන එක්තරා වැඩසටහනකදී අපේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් නිර්මාණය කරපු කවි පන්තියක තියෙන්නේ කරදරමයි ජීවිතයක හැමදාම. ඒ වගේ බොහෝ දෙනාට තමන්ගේ ජීවිතේ හැමදාම කරදර ප්‍රශ්න. උදේ ඉඳන් රැ වෙනකන් රැ තිස්සේ එළි වෙනකන් අතන මෙතන වැටී නිදන කිරා බුදිද බන් කියලා පාඩමක් අපි පාසල් යන කාලේ තිබුණානේ. ඒ කවි පන්තියක්. ඒ වගේ තමයි සමහරුන්ට උදේ පටන් රැ වෙනකන් රැ තිස්සේ එළි වෙනකන් තමන්ගේ ප්‍රශ්නයක් නැත්නම් අනුන්ගේ ප්‍රශ්නයක් හරි තමන්ගේ ප්‍රශ්නයක් විදියට අපි බාර අරගෙන ඕක ගැන කල්පනා කරන එක අපේ පුරුද්දක්. අපි හිතමු අපේ ජීවිතේ අපිට විසඳ ගන්න බැරි කියලා හිතෙන ගැටලුවක් තියෙන වෙලාවක මොකද්ද කරන්න ඕන ප්‍රායෝගික දේ? චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයා කරන්නේ මොකද්ද? ඒක යටිසිතට පවරන්න. පවරන ක්‍රමය මම කියලා දෙන්නම්. යටිසිතට බාර දෙන්න. ඒක සිතෙන් වැඩ ගන්න එක ක්‍රමයක්. හරිද? යටිසිත මහා බල සම්පන්නයි. මුළු ලෝකයම පාලනය වෙන පද්ධතිය මම කලින් දවසකත් කිව්වා. මුළු ලෝකයම ක්‍රියාත්මක වෙන්නේ එක්තරා ඉලෙක්ට්‍රෝමැග්නටික් ඒ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය එකිනෙකට ආකර්ෂණය කරගෙන ලෝකයේ පවතිනවා, විශ්වය පවතිනවා. ඒ විශ්වයේ අපි ඉන්න චක්‍රාවාටයේ මන්දාකිනියේ අපේ තියෙන ග්‍රහලෝක, සූර්යයා, හඳවල් මේ සියල්ලම එකිනෙකට ආකර්ෂණය කරගෙන ඉන්නවා එක්තරා චුම්බක ක්ෂේත්‍රයක් තුල. ඒක නිසානේ අපි මේක අපි ගැලවිලා යන්නේ නැත්තේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් එළියට. ඉතින් ඒක නිසා ආන්ගේ එකතු වෙලා නැඳලා අල්ලගෙන තියෙන ඒ ශක්තියම තමයි අපේ සිත වැඩ කරන්න අපිට ලැබිලා තියෙන ශක්තිය. ඒකයි මම කිව්වේ මේ සිත කියන්නේ ඔබ කියන්නේ පුද්ගලයෙක් කියන්නේ හුදකලා කෙනෙක් නෙවෙයි. ඔබ හැම කෙනෙක්ටම මහා බල සම්පන්න යටිසිතක් තියෙනවා. ඒ යටිසිත මේ විඥානයත් එක්ක සම්බන්ධයි. මේ විඥාන ධාතුව නැත්නම් විශ්ව ඥානය කියන එකත් එක්ක සම්බන්ධයි. විශ්ව ඥානය කියන්නේ සබා දහම ක්‍රියාත්මක වෙන්නේ නීතිමාලාවක් අනුවයි. ඒ නීතිමාලාවත් එක්ක තමයි අපේ යටිසිත ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරියේදී කියලා දෙන්නම් ගැටලුවක් හෝ ප්‍රශ්නයක් යටිසිතට පවරන්නේ කොහොමද කියලා. සිත ගැන සැක කිරීම නොකළ යුතුයි. ගොඩාක් අය චිත්ත ධර්ම විද්‍යාව ඉගෙන ගන්න අය මට කියපු දෙයක් තමයි මම සංයෝජනා කළා. එහෙම නැත්නම් මම යම් ඉල්ලීම් යටිසිතෙන් කරා හැබැයි ක්‍රියාත්මක වුණේ නෑ නේද? එහෙම වෙන්න හේතුව මොකද? අපි සැක කරනවා. මේක වෙයිද? සිත ගැන විශ්වාසයෙන් වැඩි පටන් ගන්නවා. හැබැයි පොඩි සැකයක් ඇති වෙනවා මේක වෙයිද කියලා. එතකොට අපිට තියෙන ප්‍රශ්නයක් අපි මේක වෙන්නේ නැහැ කියලා යටි හිතෙන් හිතාගෙන උඩු හිතෙන් අපි සංයෝජනා කළාට ඒක ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. නේද? ඒක නිසා එහෙමනම් විශ්වාසා පරමා ඥාති කියන එක වගේම යේසුස් වහන්සේ සඳහන් කරලා තියෙනවනේ ඔබට අබැටක තරම් විශ්වාසයක් තියෙන්නට ඕනේ කියලා. ඒ කියන්නේ සෑම ආගමකම මේ විශ්වාස පද්ධතිය ගැන කතා කරලා තියෙනවා. සැක සහිතව කරන සංයෝජන ප්‍රතිඵලත් නොවේ. ඒ කියන්නේ සමහරු අපි කියමු
අපි ධනවත් වෙන්න කලින් දවසකත් මේ උදාහරණයක් කිව්වා අපි ස්වයං යෝජනාවක් කරනවා. හැබැයි අපි එළිය ගිහිල්ලා මොන හරි භාණ්ඩයක් මිලදී ගන්න ගියාම කඩේක ගිහිල්ලා තේ එකක් බොන්න ගියාම අපි ඒකේ අඩුම මිල එක හොයනවා නේද? කොලේ ගිහිල්ලා අපි බඩු ටිකක් ගන්න ගියාම අඩුම මිල જાතිය හොයනවා. ඇයි? අපි උඩුසිතෙන් සිතනවා මම ධනවත් වෙන්න ඕනේ කියලා. හැබැයි අවිඥානිකව යටිසිත හිතනවා මං හරි දුප්පත් කියලා. නේද? ඒක නිසා මේක ඉතා වැදගත් දෙයක්. ඒක නිසා අපි කියන්නේ එක හිතකින් වැඩ කරන්න ඕනේ කියලා නේ කියන්නේ. දෙහිතක් තියෙනවා අපිට හිතවල් දෙකක්. එතකොට උඩුසිත සහ යටිසිත දෙකම පිළිගන්නා දේවල් තමයි ස්වයං යෝජනා විදියට අපිට සාර්ථක වෙන්නේ. මා කලින් දවසක කිව්වා ડોક્ટર ජෝ ඩිස්පෙන්සා මහත්මයාගේ අලුත්ම සොයා ගැනීම ගැන. එතුමා කියනවා මේ සිතෙන් සිතිවිලි ඇති වෙනවා. අපේ ශරීරයක් සිතක් විදියටයි ක්‍රියා කරන්නේ. ඒ ශරීරේ ෆීලිංස් ඇති වෙන. ඒතර අපි ධනවත් වෙන්න සිතෙන් හිතලා අපේ ෆීලිං එක නැත්නම් අපේ හැඟීම තියෙන්නේ අපි දුප්පත් කෙනෙක් කියලා නම් එතකොට මොකද වෙන්නේ? මේ දෙක අතරේ ගැටීමක් ඇති වෙනවා. යටිසිතට හොඳම විසඳුම ලබා දෙන්න පුළුවන්. මොකද ලෝකේ හොඳම විසඳුම් ලබා දෙන වැදගත්ම පහසුකම නැත්නම් ඒ ශක්තිය තියෙන්නේ යටිසිතට. ඇයි? යටිසිත තමයි මේ විශ්ව ඥානය. එතකොට මේ මුළු ලෝකයේම විශ්වයත් එක්ක සම්බන්ධ දේ. එයා එතකොට දන්නවා නිවැරදි විසඳුම මොකක්ද කියලා. නේද? ඒ වගේ දේවල්. ඉතින් සමහර වෙලාවට උදාහරණයකට ඔබටත් මේ අත්දැකීම ඇති. සමහර වෙලාවට අපිට ගැටලුවක් තියෙන වෙලාවක අපි ඒක යටිසිතට කිව්වම අපි විභාගයක් නම් සමහර වෙලාවට විභාගය අසමත් වෙනවා. හැබැයි විභාගය අසමත් වීම තුළ අපිට තවත් දොරටුවක් විවෘත වෙනවා. එහෙම අවස්ථාවල් තරම් තියෙනවා. සමහරුන්ට යනකොට අපේ ගමන ප්‍රමාද කරනවා. නේද? එහෙම උදාහරණ තියෙනවා. ගිහිල්ලා බැලුවම ඒ ගියපු වාහනේ ඇක්සිඩන්ට් එකක් වෙලා අපිව ප්‍රමාද කරනවා. සුනාමි වෙලාවේ ගොඩ අයට යාගේ අත්දැකීම් තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා යන්න සූදානම් වෙච්ච ගමන මේ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා යටිසිත තමයි හොඳම විසඳුම ලබා දෙන්නේ. ඒ කියන්නේ විශ්වාසය තියාගන්න. යටිසිතෙන් වැඩ ගැනීමේදී what සහ how කියන එක භාවිතා කරන අයුරු මම දැන් කියලා දෙන්නයි යන්නේ. අපිට අවශ්‍ය දේ කුමක්ද යන්න. what කියන්නේ කුමක්ද කියන එකනේ නේද? කුමක්ද යන්න අපි යටිසිතට කියනවා. අවශ්‍යතාවය. හැබැයි ඒක ලබා ගන්න ඕනේ ක්‍රමය ගැන අපි කවදාවත් කියන්න හොඳ නැහැ. මොකද යටිසිත ඔබට වඩා ඊටාම නිවැරදි විදියට ප්‍රබල විදියට යටිසිත තමයි ඔබට අවශ්‍ය නිවැරදිම වැදගත්ම දේ තෝරලා දෙන්නේ. ඒක නිසා අපි මේ ස්වයං යෝජනා හදනකොට ඉදිරි සතියකදී මම දැන් ස්වයං යෝජනා ගැන කියලා දෙනවනේ. what කියන එක අපි යටිසිතට කියනවා. මොකද්ද අවශ්‍යතාවය? හැබැයි ඒක ලබා ගන්නා ක්‍රමය how කියන එක අපි කියලා දෙන්නේ නැහැ. කියන්න අවශ්‍ය නැහැ. මොකද ඒක ගැලපෙන්නේ නැති නිසා. ඒක ස්වභාව දහමේ නීතිය අනුව ඒක ක්‍රියාත්මක වෙනවා. ඔබ දන්නවනේ අපි බීජයක් පැල කරාට පස්සේ මම ගිය සතියේ මේක කිව්වා. අපි කුඩා කාලේ පුරුද්ද තමයි මේක ගිහිල්ලා අපි හාරලා බලනවා හෙට උදේට මේ බෝංචි ඇටේ පැල වෙලාද කියලා. ඊට පස්සේ ආයි පැල වෙලා මදි. ඊට පස්සේ අපි ආයි මේක වල දාලා පස් ටිකක් දාලා වතුර ටිකක් දාලා තියනවා. අනිත් එකත් උදේ පාන්දර නැගිටලා ගිහලා මේ බෝංචි ඇටේ පැල වෙලාද කියලා බලනවා. ඉතින් how කියන්නේ අන්නේ වගේ දෙයක්. මේක උනාද වෙනවද කොහොමද කරන්නේ කියන එක කියලා දීම අවශ්‍ය නැහැ. ඒක ස්වභාව ධර්ම විසින් ඒ අවශ්‍ය කාලය අනුව නිවැරදි වටපිටාව අනුව තමයි ඒක ලැබෙන්නේ. ඔබට අවශ්‍ය විශ්වාස පද්ධතිය රැක ගැනීම පමණයි. ඉතින් ජෝසප් මර්ෆි මහත්මයා යම් කිසි ආගමික පසුබිමකින්නේ මේවා ලෝකෙට කිව්වේ කියලා මම කලින් දවසේ සඳහන් කළානේ ඔබට මතකයිනේ. ඒකට හේතුව එතුමා ඇත්තටම මේ ක්‍රිස්තියානි ලබ්ධිකයෙක් සහ මම දන්න තරමට එතුමා ඒ අංශයේ පූජකවරයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව එතුමා විශේෂඥ දැනුමක් තිබිච්ච කෙනෙක්. එතුමා ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්. එතකොට එතුමා කියන්නේ ෆේත් එක තියාගන්න කියලා. ඒ කියන්නේ අපේ තියෙන භක්තිය තියාගන්න කියලා තමයි කියන්නේ. ඒක නිසානේ අපේ යටිසිතේ සමහර දේවල් භක්තිමත්ව ඉල්ලා සිටින වෙලාවල් වල සාර්ථක වෙනවා කියලා කියන්නේ. දැන් ඔබට අපේ කණ්ඩායමෙත් අපේ එක්තරා සමාජිකාවක් එයාගේ මවගේ අසනීපයක් ගැන අපිට දාලා තිබී ප්‍රබල චිත්ත තරංග සම්ප්‍රේෂණය කරන ක්‍රමයක්. හැමෝම සෙත් වේවා ඉක්මනට සුව වේවා කියලා කියනකොට අපේ කාගෙත් චිත්ත ශක්තිය එක තැනකට යොමු වුණාම ඒක බලපානවා මේකට. ඒක නිසා අපිට කාට හරි ආශිර්වාද කරන්න පුළුවන් නම් සෙත් පතන්න පුළුවන් නම් ඒක ප්‍රබල මානසික ශක්තියක් දනනය කරනවා. කොහොමද එහෙම වෙන්නේ? ලෙඩ රෝගයක් ගැන නොසිතා අපි සාමාන්‍ය දෙයක් ගැන හිතමු. උදාහරණයකට මෝටර රථයක් ගැනීම ඔබට අවශ්‍යයි.
එතකොට ඔබ මෝටර රථයක් තියෙන කෙනෙක් දිහා දැක්කම ඔබට එයා ගැන ආශිර්වාදයක්, සෙත් පැතීමක්, අනේ හරි ෂෝක්, එයා කොච්චර සතුටෙන්ද තව තව වැඩි ලැබෙන්න ඕන කියලා හිතනවද? එහෙම නැත්නම් අයියෝ යාට මෝටර රථයක් තියෙනවා මට නම් මොකක්වත් නැහැ මම පයින් තමයි යන්න වෙන්නේ කියලා හිතෙනවද? අන්න ඒක තමයි අපේ සිතුවිලි ටික. එතකොට අපිට හිතෙනවා නම් අනේ මට මේක නෑනේ කියලා ඒක එතන තියෙන්නේ මොකද්ද? ඍණ මානසිකත්වයක්. ඒ කියන්නේ අපි තව තවත් අර මෝටර රථේ ලබා ගැනීමේ මානසික තත්ත්වයෙන් ඈත් වෙනවා. තව කාට හරි ආශිර්වාද කරනවා නම් මෙයාට මේක ලැබෙන්න ඕනේ, තව ලැබෙන්න ඕනේ. හරි හොඳයි මෙහෙම ලැබෙන එක කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපේ සිතයි අර මෝටර රථය සම්බන්ධ කෙනාගේ සිත අතර ගැටීමක් ඇති වෙන්නේ. අන්න ඒ ගැටීම නිසා තමයි අපිට ගොඩාක් දේවල් අහිමි වෙන්නේ. ඒ කියන්නේ අපි ලස්සන කෙනෙක් දැක්කම එයාට ආශිර්වාද කරන්න ඕනේ, සෙත් පතන්න ඕනේ. අපි දක්ෂ කෙනෙක් දැක්කම අපි එයාට ආශිර්වාද කරන්න ඕනේ, සෙත් පතන්න ඕනේ. ඒක තමයි ධනාත්මක මනෝභාවය. අපි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ ඒක අනිත් පැත්ත කරන්න. ඒ කියන්නේ අපි දක්ෂ කෙනෙක් දැක්කම එයා ගැන ඉරිසියාවක් අපේ හිතේ ඇති වෙනවා. අපේ හිතේ පොඩි තරහාවක්, වෛරයක් ඇති වෙනවා. අපේ හිතේ පොඩි මානසික කඩාවැටීමක් ඇති වෙනවා. අනේ අයියෝ කිය. එතකොට වෙන්නේ මොකද්ද? අපේ සිත දුර්වල වෙනවා. ඒකයි. ඒක නිසා ආශිර්වාද කරන්න පුළුවන් හැම වෙලාවකම ආශිර්වාද කරන්න. සෙත් පතන්න පුළුවන් හැම වෙලාවකම සෙත් පතන්න. මට මතකයි සමරසිංහ මහත්මයා කාලේ තිබුණා ආසිරි ගැන්වීමේ උළෙල කියලා එකක්. ඒ කියන්නේ අපිට තියෙන වාහනේ, අපිට තියෙන ගේ දොර, අපේ තියෙන දුවා දරුවෝ හැමෝටම අපි ආශිර්වාද පතනවා. මොකද ඒගොල්ලෝ තව තවත් සාර්ථක වෙන්න කියලා. එතකොට ඇති වෙන්නේ ධනාත්මක මානසික භාවය. ඒ ධනාත්මක මානසික භාවය අනිත් කෙනාට ලොකු ශක්තියක් බවට පත් වෙනවා. ඊළඟට නිතර කියන දේ ගහකට ගලකට උනත් වදිනවා කියලා පරණ කියමනක් තියෙනවා අපේ ගම්මුන්ගේ ඉස්සර නේද? එහෙමනම් අපි යම්කිසි නිතර භාවිතා කරන දෙයක් මම කලින් දවසක සඳහන් කරා ඩොමිනේට් තෝට් කියලා. ඒ කියන්නේ අපිව රාජ්‍ය කරන සිතුවිලි. හැම වෙලාවකම අපි මොනවා හරි වැඩිපුර හිතන දේවල් ඉෂ්ට වෙනවා. ගහකට ගලකට උනත් කියන්නේ කියලා තියෙන්නේ නේද? අර අයනායක කවි පන්තියේ තියෙන්නේ සංහිඳ පාමුල අපි කොළයක් එල්ලලා තමයි ඉස්සර ගමනක් ගියේ කියලා ඈත මිනිස්සු නේද? වන්නේ මිනිස්සු. ඉතින් ඒ වගේ දෙයක් අපි විශ්වාස පද්ධතිය තමයි එතන තියෙන්නේ. ඒ ගහෙන් සමහර ලාට අපිට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි දැඩි විශ්වාසයක් තියෙනවට මේක සිද්ධ වෙයි කියලා. ඒ අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. නිතර කියන දේ ගහකට ගලකට උනත් වදිනවා කියන්නේ ඉතින් මේකේ හොඳ සහ නරක දෙකම තියෙනවා. ඔබ අහලා තියෙනවනේ ඉස්සර අපේ පැරැන්නෝ අතරේ තියෙනවා ඇස් වහ කට වහ කියලා જાතියක්. ඒකට වහ කියලා කිව්වේ ඇහෙන් බලලා අපි ඒක ගැන යම්කිසි ඍණාත්මක දෙයක් අපේ හිතේ ජනනය වෙනවා. ඒකට අපි කියනවා වහ කියලා. කට වහ කියන්නේ කටිනුත් අපි කතා කරන දේ වහ වෙනවා. ඉතින් මම මේ ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ. හැබැයි මම කියවපු පොතපතේ සහ උදාහරණවල තියෙනවා සමහර අය ගෙදරකට ගිහිල්ලා අනේ බලන්න මේ අඹ ගහේ ගෙඩි පිරීලා බල්බ් දාලා වගේ කියලා කිව්වම සමහරු කියනවා පස්සෙන් දුදේ බලනකොට අර අඹ ගෙඩි ටික ඔක්කොම කඩාගෙන බිම වැටිලා මේ වෙලා කියලා. එහෙම සමහරුන්ගේ තියෙනවා ගම්වල නේද? එහෙම කියන්නේ ඒක වැඩ කරන අය ඉන්නවා. ඒ වගේ දේවල්. මේ කාරණේ තමයි ඒකේ තියෙන්නේ. ඉතින් සමහරු යම්කිසි චේතනාන්විතව කියනවා මේ බලන්න මේ ළමයි පුදුම විදියට සාර්ථකයි නේද කියලා. ඇත්තටම ඒක කට වහ වෙනවා. ඇස් වහ වෙනවා. ඒ වගේම සෙත් කවි වස් කවි කියලා જાතියක් තියෙනවා. වස් කවි වලින් කරන්නේ මොකද්ද? අපි තව කෙනෙකුට අවැඩක් කරන්න හිතාගෙන තමයි කරන්නේ. එතකොටත් අපි අපේ සිතිවිලි නරක පැත්තට තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා හැම වෙලාවෙකම චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයා පුළුවන් තරම් උත්සාහ කරන්නේ තව කෙනෙකුට යහපතක් පතන්න. ඇයි අපිට යහපතක් වෙන්න නම් අපි තව කෙනෙකුට යහපතක් කරන්න ඕනේ. මොකද ඍණ සිතුවිලි හිතලා ධන දේවල් බලාපොරොත්තු වෙන්න බැරි බව කලින් දවසක කියලා දුන්නා. ධන සිතුවිලි හිතුවම ඍණ දේවල් ලැබෙන්නේ නැති බව අපි කලින් දවසක කතා කරා නේද? එකම වර්ගයේ බීජ දෙකක් පැල කර සෙත් පැතීම සහ සාප කිරීම සම්බන්ධව ඇමරිකාවේ එක්තරා විද්‍යාඥයෙක් පර්යේෂණයක් කළා. මීට අවුරුදු 40කට 50කට විතර කලින්. එයා මොකද්ද කරේ? එකම වර්ගයේ බීජ දෙකක් සමාන පසුබිමක. අපි දන්නවනේ විද්‍යාවේදී කියන සමාන පාංශු තත්ත්වයන්, සමාන කාලගුණය, සමාන දේවල් දීලා මේ කරා. හැබැයි එකකට එයා ගිහිල්ලා හැමදාම සෙත් පැතුවා. නේද? අනේ හරි ෂෝක් ගහක් බලන්න ඔයා හරි ආදරණීයයි. ඉක්මනට මේ වෙනවා මට හරි සතුටුයි. ඒ වගේම යාම ගිහිල්ලා ටිකක් එහයින් තිබිච්ච අනිත් පැලයට කිව්වා මහා ජරා පැලයක්. මේක කිසිම වැඩක් නැහැ. හැදෙන්නෙම නැහැ. හරිම කරදරයක්. මේක පරිේශනයක් ඇත්තටම. මේ සම්බන්ධව ඒගොල්ලෝ පරිේශන වාර්තාවක් ඉදිරිපත් කළා තිබුණා. ටික දවසකදී බලනකොට අර සෙත් පතපු
පැලය හොඳ ලස්සනට හැදිලා එයා හරියට සතුටෙන් මේ වෙලාව ඉපිල්ලා යනවා දැක්කා. අර අපි හානි වෙන්නයි කියලා පැත්තපු පැලය ඇත්ත වශයෙන්ම දුර්වල වෙලා පෙති කඩාගෙන වැටිලා ඒක බොහොම අමාරුවෙන් නිකන් කුණාටු වෙලා ගියපු ගතියක් තිබුණා. මේක පරිශ්‍රණයක්. ඉතින් අපි දන්නෝනේ අපේ ගෙවල් ගාව මා කලින් දවසක සඳහන් කරා අපේ ගේ වටේට තියෙන ගස්වල ගෙඩි හැදෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අපේ කටහඬට ඒගොල්ලෝ සෑහෙන සංවේදී. සමහරු ඔය ගෙඩි හැදෙන්නේ නැති ගෙවල් ගස්වලට ගිහිල්ලා ගහනවානේ. මේක නම් කපලා දාන්න ඕන. හරි කරදරය කියලා. ඊට පස්සේ බලනකොට ටික දවසකදී කාලයක් ගෙඩි හැදිච්ච නැති ගස් එහෙම ගෙඩි හැදිච්ච අවස්ථා තියෙනවා. එතකොට මේක ඇත්තටම සෙත් පැතීම. ඒ කියන්නේ අපි දරුවෙකුට උනත් එයාට යහපතක් වෙන්න, හොඳක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන වාරයක් පාසා ඒක සෙත් කවියක් වෙනවා. තව උදාහරණයක් මේ සමහර ගම්වල අපේ නූගත් ගැමියෝ දරුවගේ ඔළුව අතක ගා මේක කියන්නේ නැහැ. හැබැයි දරුවා නිදාගත්තට පස්සේ නෝනයි මහත්තයා දෙන්න රාත්‍රී සාකච්ඡාවකදී පුංචි පැටියා නිදි කියනවා බලන්න ඉතින් මේ දරුවට හරියට අපලයිනේ. අවුරුදු 12ක් යනකම් මෙයාට සෙනසුරු ඒ රාෂ්ට්‍රකි. ඒක නිසා මෙයාගේ අධ්‍යාපනය සම්පූර්ණ කඩාකප්පල් වෙනවා. ඊළඟට තියෙන්නේ ගුරුගේ අපලය. නැත්තම් තව මොකක් හරි එකක් නේද? ඔය වගේ කියලා කවුරු හරි කෙනෙක් ඔළුවට දාපු නරක ආකල්පය දරුවට ඇහෙන්නේ නැහැ කියලා හිතාගෙන දෙන්න දෙමාල්ලෝ සාකච්ඡා කරනවා. මේක තාම වැරදි දෙයක්. චිත්ත ධර්ම විද්‍යාව විතරක් නෙමෙයි මනෝ විද්‍යාව දන්න අය දන්නෝ. අපි නිදාගත්තට අපේ උඩුසිත විතරයි නිදාගන්නේ. යටිසිත සම්පූර්ණයෙන්ම විවෘතයි. ලෝකෙත් එක්ක අපි සම්බන්ධයිනේ. එතකොට ආන් අර අම්මා තාත්තගේ සාකච්ඡාව දරුවට නිින්දේ සිතට කැවෙනවා. ඊට පස්සේ මේ හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවා අන්තිමට කාලකන්ණියෙක් වෙනවා. ඒක නිසා මේ වැඩේ කවදාවත් කරන්න දෙන්න එපා, කරන්නත් එපා. ඔබ අහලා ඇති සමහර වෙලාවට ඩයිනටික්ස් කියලා විද්‍යාවක් තියෙනවා මනෝවිද්‍යාවේ එක කොටසක්. ඒ ඩයිනටික්ස් කණ්ඩායම එක්තරා කාලයක ලංකාවටත් ආවා අපේ දයාරෝණ පිටකොටසගේ ආරාධනාවෙන් වැඩසටහන් කීපයකට අපි සම්බන්ධ වුණා. ඒ ඩයිනටික්ස් වල එල් රොන් හබ්බර්ඩ් කියන මහත්මයා තමයි ඩයිනටික්ස් ලෝකෙට ඉදිරිපත් කළේ. එයාගේ විද්‍යාව එක තැනක තියෙනවා. එයාලා පුහුණු කරලා තියෙනවා වොලන්ටියර්ස් කියලා කණ්ඩායම. එතකොට සයන්ටොලොජි කියන එකයි මම මේ කියන විෂය. වොලන්ටියර්ස්ලාගේ ඒ ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය මේ එකක්. ඒකේ පොඩි ආගමික පසුබිමක් තියෙන නිසා අපි ඇත්තට මේකට සම්බන්ධ වීම පස්සේ කාලෙක අඩු කරා. ඒකේ තියෙන හොඳ දෙයක් මොකද්ද? අපි කාව හරි ඇක්සිඩන්ට් වුණාම ඒ වොලන්ටියර්ස්ලා සයන්ටොලොජි වොලන්ටියර්ස්ලා කරන්නේ මොකද්ද? ඇවිල්ලා ඉස්සෙල්ලාම මේ වටේ ඉන්න අයව ඈත් කරනවා. ඒක තමයි ඒගොල්ලෝගේ මනෝවිද්‍යාත්මක ක්‍රමය. ඇයි? එයා කියනවා ඒ සයන්ටොලොජි වල කියනවා මේ චිත්ත ධර්ම විද්‍යාවෙත් ඒක කියවෙනවා, NLP වලත් කියවෙනවා. ඒ තමයි අපි කාට හරි කරදරයක් වුණාම හැමෝම ගිහිල්ලා අනේ අපොයි බලන්න මේ මනුස්සයට වෙච්ච දේ බලන්න මේ කකුල කැඩිලානේ අරමයි මෙහෙමයි කියලා හැමෝම කම්පා වෙනවා. ඒක ඉතාම නරකයිලු. මොකද අපි චිත්ත තරංග වලින් අරයව තවත් අඩපණ කරනවා. ඒ නිසා මේ මනෝවිද්‍යාව හඳුන්වලා දීපු එල් රොන් හබ්බර්ඩ් මහත්මයා කියනවා කාට හරි කරදරයක් වුණාම කිසිසේත් මේ ගැන කතා කරන්න එපා. ඒක එයාගේ සිතේ යටි සිතේ තැන්පත් වෙනවා. ඒක අර මෝහණය වෙනවා වගේ දෙයක්. ඒක නිසා කිසිම කෙනෙකුට අවැඩක් හිතන්න එපා. කිසිම කෙනෙකුට කරදරයක් හිතන්න එපා. එහෙම හිතන ඒවා සමහර වෙලාවට තම තමන්ගේ දුවදරුවන්ට වෙන්න පුළුවන්. වෙන සෑම කෙනෙක්ම පුරුද්දක් හැටියට අසනීප වෙච්ච කවුරු හරි ගැන අහුගම අනේ යාට සෙත් වේවා කියලා හිතන්න. නේද? අපේ බෞද්ධ මනෝවිද්‍යාවෙත් කියලා තියෙනවා නේද? අපි මෛත්‍රී කරන්න අනේ මනුස්සයට යහපතක් වේවා. එහෙම කියනවා. නේද? ඉතින් ඒක නිසා ඒක හිතන්න. එතකොට අපිටත් ඒක සෙතක් වෙනවා අනිත් පැත්තට. එතකොට ගොවිතැන් සඳහා ඉස්සර කෙම් ක්‍රම ආදිය පාවිච්චි කරා අතීතේ මිනිස්සු. නේද? ගොවිතැන් වගේ දේවල් කෙම් ක්‍රම පාවිච්චි කරේ ඒ විශ්වාසය ඇතුළත. ඒ කියන්නේ අපි සෙත් කරනවා. ගිහිල්ලා දැන් ඉස්සර ගොවියෝ කුඹුරු වලට ගිහිල්ලා දැන් වගේ අපි පොහොර ටික ගහලා ගෙදර ඇවිල්ලා ඉන්නේ නැහනේ. පුළුවන් තරම් ඒගොල්ලෝ කුඹුරේනේ ඉන්නේ. ඒක නිසා ඒ ගොවියෝ මොකද කරේ ගිහිල්ලා ඒ ගස් අත දාලා එහෙම ක්‍රමයක් තියෙනවා. ඔබ දන්නවනේ වැනිලා වගාව කරන අය වැනිලා වගාවේදී කරන දෙයක් තමයි ඒගොල්ලෝ අර ඒ වැනිලා ගහක තව එකක් එක්ක මේක පරාගණය කරන්න ඒක කරන මේ කියන්නේ ෆිසිකලි භෞතික වශයෙන් කරනවා ඒක. කරන්නේ කොහොමද? ගිහිල්ලා ඒ ගහ අත ගාලා ඉතින් මේව කරලා අරකින් පරාගණය ආරම්භ මේකට දා. කොහොම ආදරණීය වැඩක් ඒක. ඉතින් එතකොට මේ ගහට මේ අපේ සිතිවිලි දැනෙනවා. ඒක නිසා ඉස්සර ගොවියෝ හරියට ඒ ගහ කොළ මේව කරනවා. නේද?
ගහක් කොළක් කපන්න කැලේ සුද්ධ කරන්න ගිහිල්ලා වුණා ඒගොල්ලෝ මේ බලන්නේ කොහොමද මේ පරණ ක්‍රමවල තිබ්බා ඔය මනෝවිද්‍යාත්මක රහස ගස් කොළන් අත ගාලා නේද සමහරු ගිහිල්ලා වී කරාල් ටික අත ගන්නවා ඒක හරි හොඳ දෙයක් කෙම් ක්‍රම කරන්නේ ඒ වගේ දෙයක් එතකොට සමහර පළාත්වල වැස්ස නැති වුණාට පස්සේ ඒගොල්ලෝ කරන්නේ වැහි පිරිතක් තියෙනවා ඉතින් ගොඩාක් තැන්වල පෞද්ගලිකව මම දන්නවා ඒ කාලයක් වහින්න නැති වුණාම ඒ ස්වාමින් වහන්සේලා එකතු කරලා ඒ කරන වැහි පිරිත සමහර වෙලාවට අපිට විශාල ප්‍රතිඵලයක් එනවා වැස්ස නැතුව තිබිලා වැස්ස ලැබෙනවා අප්‍රිකාවෙත් මේ වගේ වැහි නැටුම කියලා එකක් තියෙනවා ඒවා කරනකොට කාලයක් කාස්ටක ඒවා තිබිලා එකපාරටම වැස්ස ලැබෙනවා හැමතිස්සෙම සෙත් පතන්න යහපත් වෙන්න හොඳක් වෙන්න දැන් රටට ජනතාවට හිතවතුන්ට පවුලේ අයට සෙත් පැතීම ප්‍රබල ශක්තියක් ජනනය කරනවා. ඔබ දන්නවනේ අපි මෛත්‍රී භාවනාව කරනකොට මෛත්‍රී වේවා කියලා හිතනකොට ඒක ප්‍රබල ශක්තියක් ජනනය කරනවා. ඉතින් ඒක නිසා මේ ගැන යම්කිසි විශේෂ දෙයක් මේ තියෙනවා. ඒ නිසා තමයි මේ අතීතයේ ඉඳලා තියෙන දේවල් ගැන මම පැහැදිලි කරේ. ඒ වගේම අධික විශ්වාසය නිසා හොඳ නරක දෙකම සිද්ධ වෙනවා. දැන් Tamanට මොනවා හරි කරදරයක් වෙයි. මට මොනවා හරි වරදක් වෙයි කියලා දිගට හිතන කෙනා සමහර වෙලාවට ඒ වගේ දේවල් එයාට ළඟා වෙනවා. ඒක නිසා ගොඩාක් අය අනේ මට මේ ලෙඩ රෝගේ හැදෙයි, මට පිළිකාවක් හැදෙයි, මට heart attack හැදෙයි. එහෙම කියලා සමහරව අධික විශ්වාසයක් තියන් ඉන්නවා. ඒක ඊටාම නරක දෙයක්. ඒක නිසා කවුරු හරි ඒ වගේ ඍණාත්මක අධික විශ්වාස ගැන තියෙනවා නම් වහා මේක නැති කරගන්න මානසික විවේකය ගැන මම ගිය සතියේ කිව්වා. ඒ ගැන නැවතත් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. ඒ වගේම කාට හරි බයක් ඇති වුණාමත් මොකද වෙන්නේ? අපේ සිත දුර්වල වෙන්නේ. ඒකට අපි අර ප්ලේස්බෝ ඉෆෙක්ට් කියලා එකක් කියනවනේ. ප්ලේස්බෝ ඉෆෙක්ට් එකේ පරිශ්‍රණය මම කියන්නම්. කලින් දවසක සඳහන් කළා මේ ගැන. ඇමරිකාවේ මේ සත්‍ය වශයෙන් කරපු පරිශ්‍රණයක්. එල්ලා මැරීමට නැත්තම් ජීවිතය තොර කිරීමට උසාවියෙන් නියම වෙච්ච එක්තරා සැකකරුවෙක් සිරකරුවෙක් අරගෙන මේගොල්ලෝ කරපු පරීක්ෂණයක් මනෝවිද්‍යා පරීක්ෂණයක් මොකක්ද මේ පරීක්ෂණය කළුවර කාමරයකට දාලා එයාව විදුලි පුටුවේ තියලා ජීවිත හානි වෙනකන් කරන්ට් එක දෙනවා කියන එකනේ ඒගොල්ලෝ කරන්නේ අපේ රටේ වගේ එල්ලා මරන්නේ නැහැ එතකොට විදුලි පුටුවේ වාඩි කරවලා ඔක්කොම මේ කියන උපකරණ සවි කරලා කළුවර කාමරයකට දාලා එයාට කියනවා දැන් ඔයාගේ මේ බෙල්ලේ එක්තරා තැනක් අපි කපලා ඒ තැන ඔයාගේ මේක මේ විනාශ කරනවා ඒ කියන්නේ එතනින් ලේ ගලාගෙන යන්න හදනවා ගලාගෙන යන අවස්ථාව දීලා අවසානයේ මොකද කරන්නේ ඔබට එහෙම ජීවිතක්ෂයටපත් වෙන්න වෙනවා කියන එක යාට කියනවා කියලා ඉවරලා මේගොල්ලෝ කරන්නේ මොකද්ද ඇත්තටම යාට මෙතන පොඩි කටුවකින් චූටි නිකන් වේදනාවක් වගේ පොඩි දෙයක් ඇති කරලා පොඩි නිකන් අල්පෙරෙත්තකින් වගේ හානියක් කරන්නේ නැහැ ඇත්තටම පිටිපස්සෙන් කනට පල්ලෙහායින් පිටිපස්සෙන් යාට නොපෙනෙන්න කරුල කාමරයකනේ පොඩි වතුර ධාරාවක් නිකන් වතුර සද්ද මේ වැටෙන විදිය මේ එකක් මේ කරා ඊට පස්සේ මොකද උනේ ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයා මිය ගියා එයා හිතුවා දැන් එයාගේ බෙල්ල මෙතනින් කපලා ප්‍රධාන නහරේ ඔය අපේ ගමේ අය කියන්නේ නම් කහපත් නහරේ කියලා නේද මේ ප්‍රධාන නහරයක් කැපුවට පස්සේ මේකෙන් ලේ ගමන් කරනවා කියලා එයාට දැනුණා දැනුණ ගමන් එයා මේ ප්ලේස්බෝ ඉෆෙක්ට් කියන්නේ ඒක එයා ඇත්තටම මිය ගියා ඉතින් මේක පරිශ්‍රණයක් විද්‍යාත්මක පරිශ්‍රණයක් කරා ඉතින් ඒක නිසා තමයි මම කලින් දවසක අපිට මේක සඳහන් කළා ගොඩාක් අපේ මිනිස්සුන්ට සමහර වෛද්‍යවරු මේ sugar coated pills ලබා දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඇයි? sugar coated කියන්නේ මේ සීනි වල සීනි තවරලා මේ වගේ දේවල් ලබා දෙන අවස්ථාවක් අපි දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා අපි විශ්වාසය තමයි අපේ ලෙඩ රෝගවලට අපේ ජීවිත සාර්ථක වෙන්න මේ හැම දෙයකටම ගොඩක් වෙලාවට බලපාන්නේ. ඒක නිසා ඔබ නරක දේවල් ගැන විශ්වාසය තියෙනවා නම් නරක අනාගතය නරක වෙයි. මට කවදාවත් හරියන්නේ එකක් නැහැ. මගේ කේන්දරය අපලයි. මට අහවල් කාලේ වෙනකන් අධ්‍යාපනයේ පිහිටන්නේ නැහැ. මට අහවල් කාලේ වෙනකන් රස්සාවක් ලැබෙන්නේ නැහැ. මට අහවල් කාලේ වෙනකන් මගේ ආර්ථිකය හරියන්නේ නැහැ. මට මෙච්චර කාලයක් යනකම් කසාද බඳින්න ලැබෙන්නේ නැහැ. හතර කේන්දරේ පාළු මේ වගේ දේවල් අධික විශ්වාස විදියට ඔබේ හිතේ තියෙනවා නම් ඒව නැති කර ගැනීම අත්‍යවශ්‍යයි. මොකද හේතුව නැති කරගන්නේ නැත්නම් ඔබට ඒ ටික ළඟා වෙනවා. යටිසිතේ බලය ඒකයි. මොකද යටිසිත මම කලින් දවසක කිව්වා තර්ක කරන්නේ නැහැ. එයාට මේක ගැන කිසිම හැඟීමක් නැහැ. මොකද යටිසිත කියන්නේ දෙන උපදේශ පිළිගන්නා
බල සම්පන්න කෙනෙක් විතරයි. ඒකයි ඔබ ඉගෙන ගන්න ඕනේ. කොයි වෙලාවකවත් අපි නරක දේවල් සිතන්න හොඳ නැත්තේ ඒකයි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න මම විශ්වාස කරනවා ඔබ මේ ගැන තේරුම් ගනී කියලා. ඉතින් ඔබ සියලු දෙනාටම මේක සෑහෙන ප්‍රයෝජනවත් වෙන දෙයක් මේ වගේ දේවල්. මොකද එදිනෙදා ජීවිතේ බොහෝ දෙනා දවසේ වැඩි කාලයක් ඉන්නේ නරක සිතිවිලි වල නරක අදහස් වල මට කරදරයක් නපුරක් වෙයි, මගේ දරුවට නපුරක් වෙයි, මගේ මහත්තයාට නපුරක් වෙයි නේද? එහෙම කියලා දැන් පාරේ ගියාම මෙයාට මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙයි. එහෙම කියලා හැමතිස්සෙම හිතන අයට තමයි ගොඩාක් වෙලාවට ඒවා වැඩිපුර ළඟා වෙන්නේ. එහෙම හිතිල්ලක් ආපු ගමන් මොකද කරන්න ඕන? අපි ඒක යටපත් කරගන්න ඕන නෑ. එහෙම වෙන්නේ නෑ. මගේ සිත ප්‍රබලයි, මගේ සිත ශක්තිමත්, මගේ සිත නිරෝගී, මට යහපතක්ම තමයි වෙන්නේ කියලා හැමතිස්සෙම හිතන්න. ඒක තමයි අපිට කරන්න තියෙන එකම දේ. ඊළඟට අනවින කොඩිවින හදිහූනියම් ඇස්වහ කටවහ ගන්න මම කලින් කිව්වා. ඉතින් අතීතයේ මිනිස්සු මේ තව කෙනෙක්ගේ හිත කඩන්න කරපු දේවල් තමයි අනවින කොඩිවින කියනවා නේද? සමහර වෙලාවට මොනවා හරි පුංචි කුප්පියක් වල දානවා නේද? සමහර වෙලාවට පොඩි මේ එකක් තඹකොළ කෑල්ලක් මොනවා හරි වත්තේ වල දානවා. වල දාලා ඉවරලා කියන ඔන්න බලන්න ඔයාට දැන් ඉවරයි මේ ගෙදරටම හූනියම් කරලා තියෙන කියලා. සමහර විටින් ඇත්තටම ඒ වෙනුවෙන් මුළු ශේෂතම වියදම් කරගෙන සමහර වෙලාවට බංකොලොත් කියනවා. ඒක හදි හූනියම් කියන්නේ ඒක. දැන් නම් ගොඩාක් අඩුයි. නමුත් මේවයි පස්සේ යන මිනිස්සු ඉන්නවා. මේ චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයා හරිම ප්‍රගතිශීලී බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච අවබෝධයෙන් ඉන්න කෙනෙක්. මේ වගේ මිත්‍යා විශ්වාස පස්සේ යන්න එපා. ඒක සම්පූර්ණ බොරුවක්. ඇත්තට මෙතන තියෙන්නේ මනෝවිද්‍යාවක්. අපි මේවට රැවටිලා අපේ හිත කඩාගෙන සමහරලාට අපේ ජීවිතේ විනාශ කරගන්න අවස්ථා තියෙනවා. වස් කවි සෙත් කවි ගැනත් කලින් කිව්වා. ඉතින් ඒක නිසා ඔබ වස් කවියක් කියනවා නම් මතක තියාගන්න අනිත් කෙනාට ඒකේ යම්කිසි බලපෑමක් තියෙනවා. හැබැයි ඊට වඩා හානියක් Tamanට වෙනවා. මොකද වස් කවිය කියන්නේ අපේ හිතෙන්නේ. එතකොට අපි අනිත් කෙනාට අයහපතක් වේවා කියලා හිත තමයි මේක කරන්නේ. ඒක සැබෑ ලෙසම අපිට අවසානයේ අපිට බලපානවා. ඒක නිසා චුට්ටක් ඒ ගැනත් මතක තියාගන්න. ඒ වගේම මේ වගේ දේවල් Tamanට බලපායි කියලා කියන සිතුවිල්ල අනුව ක්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. ගොඩාක් අයට අමතක වෙන දේ තමයි මොනවා හරි දෙයක් අපිට බලපායි. අපිට මේ වගේ කරදරයක් වෙයි. අපේ පවුලේ අයට කරදරයක් වෙයි කියලා හිතන සිතුවිල්ල මං කියවනේ වර්ධනය වෙන දෙයක් කියලා. ඉතින් යටි සිතේ ශක්තිය අනුව ඒක අනුව ක්‍රියාව සිද්ධ වෙනවා. ඉතින් ඉලක්කයක් හඹාගෙන ගිහිල්ලා ඉටු කිරීමට යටි සිත සමත් වෙනවා. ඒකට කියනවා සයිබර්නෙටික් තාක්ෂණය කියලා. මේක සොයාගත්තේ ආචාර්ය ඩොක්ටර් මැක්ස්වෙල් මෝල්ස් සයිකෝ සයිබර්නෙටික් කියලා ලෝකයට තාක්ෂණයක් හඳුන්වලා දුන්නා. අපේ සිතේ තියෙනවා මේ මනසේ තියෙනවා ඇමිග්ඩලා කියලා කොටසක්. ඒකේ තියෙන්නම අපි යම්කිසි ඉලක්කයක් දුන්නට පස්සේ ඒ ඉලක්කය හඹාගෙන ගිහිල්ලා ඒ යටිසිත ඒ ශක්තිය අපිට ලබා දෙන්න, අපිට අවශ්‍ය දේ ලබා දෙන්න කටයුතු කරනවා. ඒක හරියට පස්සේ කාලෙක ඒගොල්ලෝ හදාගත්ත අර රස්නය එහෙම නැත්නම් යම්කිසි ඉලක්කයක් හඹා යන මිසයිලයක් වගේ එකක්. ඒ මිසයිලය අපි ටාගට් එකක් දීලා පිටක් කරාම ඒ මිසයිලේ තැනටම හොයාගෙන ගිහිල්ලා වදිනවා. ඒ වගේ ක්‍රමයක්. සයිබර්නෙටික් කියලා තාක්ෂණයක් තියෙනවා. අපි ඒ ගැන පස්සේ දවසක ඔබ දැනුවත් වෙන්න බලාපොරොත්තු වෙනවා සයිකෝ සයිබර්නෙටික් ගැන. දැන් ඔන්න මෙතන ඉඳලා මම යම්කිසි උපදේශ මාලාවක්. ඒ කියන්නේ චිත්තධර්ම විද්‍යාව ගැන සෛද්ධාන්තික කරුණු, සරල කරුණු ටිකක් තමයි කියලා දුන්නේ. තව ඉදිරියේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබට එදිනෙදා කරන්න පුළුවන් යම් දේවල් ටිකක් මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි දේ. චිත්තධර්ම විද්‍යා ශිෂ්‍යයා මොකද්ද කරන්න ඕනි? එකක්. යටිසිතෙන් යමක් බලාපොරොත්තු වෙලා හෙට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ඒකට ලැබෙන්න සුදුසු නිවැරදි කාලය යටිසිත අවශ්‍ය දේ කරනවා. ඔබ දන්නවනේ උණ පඳුරක් මේක හොඳම උදාහරණේ උණ පඳුරක්. උණ පඳුරක සාමාන්‍ය සිද්ධාන්තය මොකද්ද? උණ පඳුරක් සෑහෙන කාලයක් ගත කරනවා එයාගේ පුංචි ගොබය එළියට අරගෙන. නේද? වැවෙන්නේ නැහැ. ඇයි? උණ පඳුර පොළව යටට කිඳා බහින්න සෑහෙන කාලයක් ගන්නවා. හැබැයි ඒ සුදුසු කාලය එයා ඒ මුල් අල්ලගෙන ඔක්කොම කරාට පස්සේ ඉතා වේගයෙන් උණ ගහ උඩට හැදෙනවා. එතකන් අපි කොච්චර හදිසි වුණා උණ ගහ ඒ කාලය එයාට අවශ්‍ය කාලය ගන්න. ඒ වගේමයි අපි දන්න බෝංචි ඇටයක් අපි පොළවේ පැල කරාම හෙටම මේක මුල් අදින්නේ නැහැ. සමහර ලාවට ඒකේ
මේකක් එන්න දවස් කීපයක් ගන්න. මේකට තමයි ස්වභාව දහමේ නියමය කියන්නේ. නේද? යටිසිතෙන් යමක් බලාපොරොත්තු වෙලා හේත ප්‍රතිඵල අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට නියමිත සුදුසු කාලයක් තියෙනවා හැමදේම. ඒ සුදුසු කාලය එයා ගන්නවා. නේද? එතකොට දෙක යටිසිත පන්න ලබන්නේ විශ්වාසයෙන්. එහෙනම් යටිසිතේ ඕනෑම දෙයක් සාර්ථක වෙන්නේ මොකෙන්ද? විශ්වාසයෙන්. අපි විශ්වාසයක් ඇතුව දෙයක් කළේ නැත්නම් කවදාවත් ඒක හරියන්නේ නැහැ. නේද? මම මේ කියන කාරණා ටික ඔබේ ජීවිතයත් එක්ක ගලප ගන්න. විශ්වාසය ඉතා දැඩි ලෙස තියෙන්නට ඕනේ. විශ්වාසය නැත්නම් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් විශ්වාසා පරමාඥාති කියලා කිව්වේ ඒ කාලේ ඒ වගේ දෙයක්. දෙක විශ්වාසය අඩු නම් මම විශ්වාස කරමි. මට විශ්වාසයි කියලා නිතර හිතෙන් හිතට කියන්න ඕනේ. දැන් ඔබට යම් කිසි දෙයක් ගැන විශ්වාස නැත්තම් ඔබ විභාගයක් එකට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට විභාගය ඔබ සමත් වෙන්න කියලා ඔබ ස්වයං යෝජනාවක් කරනවා. එතකොට ඔබට ඔබේ හිත කියනවා නෑ මට මේක සමත් වෙන්න අමාරුයි. ඔබේ විශ්වාස පද්ධතිය බිඳ වැටිච්ච වෙලාවකට ඔබට කරන්න ඕනේ මොකක්ද? මම විශ්වාස කරමි. මට විශ්වාසයි කියලා නිතර සිතෙන් සිතට කියන්න. මේ මම මෙතන සිතෙන් සිතට කියන්න කියලා කියන්නේ මොකද්ද? උඩු සිතෙන් යටි සිතටයි අපි මේ පණිවිඩය දෙන්නේ. හිත දෙකක් ගැන මම කියවනේ උඩු සිතෙන් යටි සිතට කියන්නේ. හරිනේ? ඉතින් ඒක නිසා උඩු සිතෙන් යටි සිතට කියන්න මම විශ්වාස කරමි. මට විශ්වාසයි. මගේ යටි සිත මට විශ්වාසයි. ඒ වගේ දෙයක්. අර විශ්වාසය අඩු කෙනෙක් ඒ වගේ ස්වයං යෝජනාවක් කරන එකෙන් ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. ඊළඟ දේ අවශ්‍යතාවය පමණක් යටි සිතට කියන්නේ. ඒ ඊට කරන ක්‍රමය කියලා දෙන්න යන්නේ. මොකද යටි සිත කියන්නේ මහා බල සම්පන්න යටි සිතක් තියෙනවා. මා කලින් දවසක ඒකේ ශක්තිය ගැන කිව්වා. ඒ කියන්නේ අපේ උඩු සිත වගේ නෙමෙයි යටි සිත ඒ වගේ මිලියන වාරයක් ශක්තිමත්. ඉතින් ඒක නිසා යටි සිතට කියලා දෙන්න යන්න එපා මේක කරන්නේ මෙහෙමයි කියලා. කියලා දෙනකොට යටි සිත ඒක අවශ්‍ය නැහැ යාට. එයා දන්නවා ඒක කරන්න ඕනේ දේ. ඒක නිසා අපි යටි සිතෙන් යම්කිසි ඉල්ලීමක් විතරයි කරන්නේ. අවශ්‍යතාවය විතරයි කියන්නේ. මම මේක කලින් ස්ලයිඩ් එකෙත් පැහැදිලි කරා. what කියන එක විතරයි අපි කියන්න ඕනේ. how කියන එක කියලා දෙන්න යන්නේ අවශ්‍ය නැහැ. ඊළඟට කිසියම් දෙයක් දැනටමත් ඉටු වී ඇත යන හැඟීම ඇති කරගන්න. ඔබ දන්නවා ස්වයං යෝජනාවක් කරනකොට අපි කියලා තියෙන්නේ ඒක වර්තමාන කාලයේ හෝ අනාගතයේ කාලයෙන් තමයි ලියන්නේ. අතීත කාලේ ලියන්නේ නැහැ. ස්වයං යෝජනාවල නීතියක් තමයි වර්තමාන කාලයේ හෝ අනාගත කාලයේ තමයි ස්වයං යෝජනාවක් ලියන්නේ. අතීත කාලේ ලියන්නේ නැහැ. එහෙනම් දැනටම ඉටු වී ඇත කියන හැඟීමෙන් ඕන කටයුතු කරන්න. හරිද? අනේ ඉටු වෙයිද කියලා හිතාගෙන එහෙම මේ වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට අපි හිතන්නේ මට මේ දේ ලැබිලා තියෙනවා කියලා හිතාගෙන තමයි කටයුතු කරන්නේ. ඒක මේ චිත්ත ධර්ම විද්‍යාවේ සහ අනිත් මනෝ විද්‍යාත්මක දේ ආකර්ෂණ නීති වල හැමතැනම කියලා දෙන දෙයක්. සිතිවිලි සහ හැඟීම්. සිතිවිලි තියෙන්නේ මනසේ, හැඟීම් තියෙන්නේ අපේ ශරීරයත් එක්ක. අපේ හැඟීම තියෙනවා නම් අපිට මේ ලැබුණාය මේ දේ කියලා. එතකොට ඔබට ඇති වෙන සතුට තමයි ස්වයං යෝජනාව සාර්ථක වෙන සිතිවිල්ල පළදරන තැන. වරකට එක සිතිවිල්ලයි වරකට එක වැලි කැටයයි. ඒ නීතිය මතක තියාගන්න. ඒකේ තේරුම මොකද්ද? අපි දන්නවා ඉස්සර තිබිච්ච වැලි ඔරලෝසුවේ අපි ඔරලෝසු නැති කාලේ වැලි ඔරලෝසුවෙන් තමයි වෙලාව බැලුවේ. ඒකේ උඩට වැලි ටිකක් දැම්මම වැලි කැටේ තමයි පල්ලෙහාට වැටෙන්නේ. ඉතින් ඩේල් කානගී මහත්මයාගේ පොතක තිබිච්ච උදාහරණයක් එක්තරා තැනක ලියලා තියෙනවලු වරකට එක සිතිවිල්ලයි වරකට එක වැලි කැටයයි කියලා. ඒකේ තේරුම එක වරක් එක සිතිවිල්ලයි. ගොඩාක් අය ස්වයං යෝජනා කරන ගොඩ දේවල් ඉල්ලලා. ඉතින් ගොඩ දේවල් මම කලින් දවසේ මේ උදාහරණයක් කිව්වා ඔබට මතක ඇති. ශ්‍රීරෝධ රථයක නැගලා අපි කිව්වොත් මොරටුවටත් යන් පිටකොටුවටත් යන් බම්බල පිටියටත් යන් කියලා දියා ඉස්සෙල්ලා හයි මගෙන් මොරටුවටද පිටකොටුවටද බම්බල පිටියට ඉස්සෙල්ලා මහත්තයට යන්න ඕන කියලා. ඒ වගේ එක සිතිවිල්ලයි එක වැලි කැටේ. හැමතිස්සෙම ඔබේ ජීවිතයේ අත්‍යවශ්‍ය දේ ඉල්ලන්න ඕනේ යටිසිත. අවශ්‍යතා කීපයක් තියෙනවා නම් මොකද කරන්නේ? ප්‍රමුඛතා ලයිස්තුවක් හදාගන්න. මෙහෙමයි කරන්නේ කොලයක් කඩදාසියක් අතට අරගෙන පෑනක් පැන්සලක් අතට අරගෙන ඔබට තියෙන අවශ්‍යතා ටික ලියන්න. ඒයින් ප්‍රමුඛතාවය ඔබට වඩාම වැදගත් කියන හිතෙන ප්‍රමුඛතාවගත කරගන්න. ආන්ගේ අවශ්‍යතාවය තමයි ඔබේ ජීවිතයේ සමහර වෙලාවට අත්‍යවශ්‍යම දේ. ඉතින් ගොඩාක් අපේ තරුණ තරුණියන්ට තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවය හඳුනා ගන්න නොහැකි වීම මේ තරුණ වයසේදී තියෙන ලොකුම ගැටලුව නේද? සමහරු විවාහයට පෙර විවාහය ගැන හිතනවා. විවාහය සමත් වෙලා ඉපැයි විවාහයට යන නේද? හැබැයි සමහරු විවාහය අමතක කරලා විවාහයට යනවා. ඉතින් ජීවිතය කියන්නේ මේ වගේ ප්‍රමුඛතාවය මත
ඉස්සරහට යන්න ඕන දෙයක්. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? ප්‍රමුඛතා ලේඛනයක් හදාගන්න. ප්‍රයොරිටි ලිස්ට් එක. ඔබේ තියෙන ප්‍රමුඛතාවයන් හඳුනා ගන්න. ඔබට දැන් මූලික ගැටලුව තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් නම් ආර්ථික ප්‍රශ්නේ ඉස්සෙල්ලා විසඳගෙන ඉන්න. ඔබට මූලික ගැටලුව තියෙන්නේ රැකියාවක් නම් රැකියා ප්‍රශ්නේ ඉස්සෙල්ලා විසඳගෙන ඉන්න. ඔබට මූලික ගැටලුව තියෙන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයක් නම් අපි සෞඛ්‍ය ප්‍රශ්නේ ඕනේ ඉස්සෙල්ලා විසඳගෙන ඉන්න. සමහර මූලික ගැටලුව තියෙද්දී දෙවෙනි තුන්වෙනි ගැටලුව ගැන හිතන්න. මේ ප්‍රමුඛතා ලයිස්තුවක් ඔබට තියෙන්න ඕනේ ජීවිතේ අපේ අනාගතය ගැන පොඩි ප්ලෑන් එකක්. ඒ ගැන මම ඉස්සරහට කියන්නම්. වඩා ප්‍රබල අවශ්‍යතාවයට හිත යොමු කරන්න. දැන් ඔබ වඩා ප්‍රබල අවශ්‍යතාවය හොයාගෙන ආන්නයකට සිත යොමු කරන්න. මුලින්ම හිතන්න මගේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවද ආර්ථිකය හැදුනොත්? එහෙනම් අපි ඒකට යොමු කරන්න නේද? ඔබට විශ්වවිද්‍යාලය අධ්‍යාපනය කරනවා නම් මම උපාධිය ඉස්සෙල්ලා කරගන්න ඕන නම් ඒක තමයි කරන්නේ. O level කරනවා නම් A level කරනවා නම් ඒකට තමයි ඉස්සෙල්ලාම හිත යොමු කරන්න. ඒ වෙලාවේ වෙන දෙයක් ගැන හිත යොමු කරොත් අන්න අපි විෂයට තියෙන කාලය අවධානය අඩු වෙලා අපිට අවශ්‍ය බලයෙන් වෙලා වඩා ප්‍රබල අවශ්‍යතාවය හඳුනා ගන්න. ජීවිතේ ඒක තමයි වැදගත්ම. ප්‍රයොරිටි ලිස්ට් එකක් හදන්න. නේද? හොඳයි. සමහර අපි දන්නවා ඔය PRA කියලා සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ග්‍රාමීයව වැඩ කරනකොට රාජ්‍යනෝන සංවිධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒ වැඩසටහන් වලදී කරනවා වේටේජ් එකක් බර තබන වැඩිම අවශ්‍යතාවය මොකක්ද කියලා හොයන. ඒ වගේ තමයි ඔබේ ජීවිතෙත් වැඩිම අවශ්‍යතාවය හඳුනා ගන්න. සිතට වද දෙන ප්‍රශ්නයක් සාමකාමීව හිතට බාර ගන්න. ඒ යටි සිත විසින් ඉටු කර දෙන්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් කරදර කරනවා. ඔබට දුරකථනයෙන් සමහර වෙලාවට කරදර කරනවා. එහෙම නැත්නම් අතරමඟදී කරදර කරනවා. සමහර වෙලාවට අනුන් පද කියනවා එක එක්කෙනාට මෙයා ගැන කියන. ඉතින් මේ වෙලාවට මොකද කරන්නේ? සාමකාමීව සිතට බාර දෙන්න. කෙලින්ම මගේ ආදරණීය යටිසිත මම ඔහුව නිදහස් කරනවා. මම ඔහුට මෛත්‍රී කරනවා. ඔහුව නිදහස් කරනවා. යටිසිතෙන් යාම නිදහස් කරා. එතකොට යටිසිත යාම ඈඩ් කරනවා. තව ක්‍රමයක් තියෙනවා. අපිට කරදර කරන කෙනෙක් මේක NLP වල තියෙන සිස්ටම් එකක්. අපිට කවුරු හරි එක කරදරයක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? අපි චිත්ත රූපයක් මවා ගන්නවා එයාගේ. ඇස් දෙක පියාගෙන එයාගේ චිත්ත රූපයක් මවා ගන්නවා. චිත්ත රූපේ මවල ඉවර වෙලා ඊට පස්සේ ඒ චිත්ත රූපයත් එක්ක දැන් මට ඒ චිත්ත රූපය පේනවා. පේනකොට මම ඒ චිත්ත රූපයේ මැදට අර එහා පැත්ත නොපෙනෙන වීදුරු අපේ ජනෙල් වල දානවා වගේ, ගෙවල් වල ජනෙල් වල දාලා තියෙනවා වගේ එහා පැත්ත නොපෙනෙන වීදුරුවකින් මේ රූපය ආවරණය කරනවා. ඒක එක ක්‍රමයක්. එතකොට එයාගේ මගේ තියෙන මානසික බැඳීම නැති වෙලා යනවා. කරදර කරා අපහාස කරා කිව්වම අපි යත් එක්ක හදාගන්නවා මෙන්ටල් බොන්ඩ් එකක්. දැන් අපි අර ආදරය, කරුණාව ඒ වගේ දේවල් වලට හදාගන්න මෙන්ටල් බොන්ඩ් එක වගේම තමයි ඍණ පැත්තේ හදාගන්න මෙන්ටල් බොන්ඩ් එක. ඒක සාංශාරිකව යනවා. මම ගිය සතියේ කියලා දුන්නනේ කච්ච පුට සේරිවාණිජ දෙන්න හොඳ යාළුවෝ දෙන්නේ. හැබැයි අර රන් තලියකට ඇති කරගත්ත සිතේ ඇති කරගත්ත ඒ වෛරය, ක්‍රෝධය, තණ්හාව, කල්පලක්ෂයක්, ආත්ම කල්පලක්ෂයක් යත් එක්ක මෙයා දිගට ඇවිල්ලා අවසාන ආත්ම භවයේ පවා බුදුන් වහන්සේට කරදර කරන කෙනෙක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා අපි යාව මානසිකව නිදහස් කරන්න. එයාට සෙත් පතලා ආශිර්වාද කරලා යාව නිදහස් කරන්න. එතකොට අපිත් එක්ක යාගේ තියෙන බැඳීම නැති වෙලා යනවා. ඉස්සර ඔබ දන්නවනේ අපේ ගම්වල තොවිල් කියලා જાතියක් කරන්නේ නේද? තොවිල් පවිල් කියලා නේ කියන්නේ. තොවිල් කරනකොට ඒ ආතුරයට වැහිලා ඉන්න කවුරු හරි කෙනෙකුට සමහර වෙලාවට අපි මොකද කරන්නේ? දොළ පිදෙන්නක් කියනවා. දොළ කියන්නේ ආස දේවල්. එතකොට එයාට පොඩි බිල්ලක් දෙනවා. සමහර වෙලාවට කුකුල් බිල්ලක් නේද? වෙනත් මොනවා හරි බිල්ලක්. ඒ වගේ දෙයක් දීලා එයාව නිදහස් කරනවා. කොහොමද කරන්නේ? සමහර වෙලාවට ඒගොල්ලෝ අර පොල් මලක් හරි මොනවා හරි එකක් අරගෙන අර ආතුරයට මේකේ ආවේශ වෙලා යාට ගහන ගමන් පොල් මලින් එතකොට කියන ඔන්න දැන් ඔයාගේ ඇඟේ තියෙන මේ කෙනාව නිදහස් කරනවා. එයාට මේ බිල්ල දෙනවා. කියලා මේ කරන්නේ මොකක්ද? හිතට වද දෙන ප්‍රශ්නෙන් යාව සාමකාමීව අයින් කරන විද්‍ය නෙවෙයි. හැබැයි අතීතයේ තිබිච්ච ක්‍රමයක්. මේ ක්‍රම තමයි අදට මනෝවිද්‍යාවේ තියෙන දේවල්. හරිද? නොයිවසිලිමත් බව, කැළඹුණු ස්වභාවය නිසා ඉල්ලීම් ඉටු නොවුණු ඇත. අපේ ඉල්ලීම් ඉටු වෙන්නේ නැහැ ගොඩාක් මේ කැළඹිච්ච නොයිවසිලිමත් බව නිසා. උඩු හිතින් හිතන දේම යටි සිතෙන් සිතන.
දැන් සමහරුන්ගේ හිත හරි නොයවසිලිමත් කැළඹුණු නේද? මේ මොහොතේ හිතපු දේ තා මොහොතකදී ටක් ගාලා වෙනස් වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට හරි අමාරුයි තැන්පත්ව තමන්ගේ සිතේ සිතවිල්ලක් ජනනය කරගන්න අවශ්‍යතාවය ජනනය කරගන්න. ඒ වගේම උඩු හිතින් හිතන දේ යටි හිතින් හිතනකොට දෙහිතකින් හිතන කිසිවක් ඉටු වෙන්නේ නැහැ. ඇයි? උඩු හිතෙන් හිතනවා මම සාර්ථක වෙනවා මේ. හැබැයි යටි හිතෙන් හිතනවා අයියෝ මගේ කේන්දරේ තියෙනෝනේ මම සාර්ථක වෙන්නේ නැහැ කියන. ඉතින් එතකොට මේ දෙක ගැටෙනවා. හරිද? මේ සමරසිංහ මහත්තයා පොතකදී විච උදාහරණයක් මේගේ හත්දල්ල ඉවර වුණාම මලක් කමක් නැහැ කියලා සමහර ගමේ මිනිස්සු කියනවා. මට මේගේ හදල ඉවරනාට පස්සේ මලක් කමක් නැහැ. ඉතින් අවසානයේ මේ මිනිස්සයා ගේ හදල ඉවරනකොටම මිය ගිය අවස්ථා තියෙනවා. ඒක නිසා ඒ වගේ ඍණ සිතිවිලි ඍණ දේවල් කියන්න එපා. නරක අසුබ දේ යටිසිතට ඇතුළු කිරීම භයානක ප්‍රතිඵලක් කරලා දෙන්න පුළුවන්. ඒක නිසා කොයි වෙලාවකවත් ඔබ ගැන ඔබේ පවුලේ අය ගැන නරක අසුබ දේවල් යටිසිතට ඇතුළු කරන්න එපා. ඒ වගේම යාඥා ස්වරූපේ කියන දේවල් ගොඩාක් සාර්ථකයි කියලා අත්හදා බලලා තියෙනවා. ඒක නිසානේ මිනිස්සු ධන ගහගෙන අත් දෙක මෙහෙම කරගෙන මට මේ දේ ලබා දෙන්න දෙවියන් වහන්සේ කියලා නැත්නම් කෝවිලට ගිහිල්ලා අපි දේවාලයට ගිහිල්ලා කතරගම දෙවියන්ගේ විසු දෙවියන්ගේ ඉල්ලා සිටින්නේ නේද? එතෙන්දි වෙන්නේ මොකද්ද? අපේ සිතේ යටිහිතේ තියෙන ඒ කැළඹිලි ස්වභාවය අයින් වෙලා අපේ හිතේ භක්තියක් ඇති වෙනවා දෙවියන් කෙරෙහි. අවසානයේ අපේ අත් වශයෙන්ම අපේ යටිසිතෙන් තමයි මේ දේ ඉෂ්ට වෙන්නේ නේද? යටිසිත කියන්නේ මොකද්ද? විශ්ව ඥානය. දෙවියන් ඔබ තුලමයි කියලා තියෙන්නේ. බයිබලෙත් සඳහන් වෙන්නේ. ඒ වගේ තමයි. ඉතින් යාඥා ස්වරූපයෙන් කරන එකෙත් සමහර වෙලාවල ප්‍රතිඵල තියෙනවා. එතකොට යටිසිත හැමතිස්සෙම වැඩ කරන්නේ සබාදහමේ නියාමය අනුව. ඒක නිසා තමයි පැලවෙන්නේ යම් කිසි කාලයක් ගත කරනවා. අර ජපාන් හයිකු කවියක් කියනවා. බටිති කුරුල්ලා දී ගයන්නේ නැතිනම් මා කුමක් කරමිද? මට ඌට වෙඩි තබා විනාශ කළ හැකිය. එහෙත් බටිති කුරුල්ලා දී ගයන්නේ නැතිනම් අපිට උගෙන් බලෙන් සින්දු කියවන්න බෑ. ඒ වගේ තමයි. ස්වභාව ධර්මයේ නීතියක් තියෙනවා. ඒ ස්වභාව ධර්මයේ නීතියට අනුව තමයි යටිසිත වැඩ කරන්නේ. වැදගත් දේ හැම වෙලාවකම ඔබගේ සැලසුම් ස්මාර්ට් ගෝල් එකක් බවට පත් කරගන්න. හරිද? ස්මාර්ට් කියලා වචනයක් ඔබ අහලා තියෙනවනේ. එතකොට කොහොමද අපේ ජීවිතේට සැලසුමක් හදාගන්නේ? එක ස්මාර්ට් ගෝල් එකක් කරගන්න. ස්පෙસિෆික් එස්සකුරෙන් කියන්නේ මොකද්ද? ස්පෙસિෆික් නිශ්චිත වෙන්න ඕනේ. ගොඩාක් අයගේ ස්වයං යෝජනා බොහොම දියාරු එකක්. අනේ ඉතින් මට පුළුවන් වුණොත් විභාගෙ පාස් වෙන්න. නිශ්චිත නැහැ නේද? ස්පෙસિෆික්. දෙක මොකද්ද? මෙෂරබල්. මනින්න පුළුවන් වෙන්න ඕන ඔබේ ඉලක්කය. ස්මාර්ට් ගෝල් එකක තියෙන කරුණු ටික මම කියන්නේ. දෙක මෙෂරබල්. ගණන් කරන්න පුළුවන් වෙන්න ඕන. මනින්න පුළුවන් වෙන්න ඕන. නේද? මම ඒ සාමාර්ථ තුනක් ලබා ගන්නවා කියන එක. මනින්න පුළුවන් දෙයක්. එතකොට measurable වෙන්න ඕන ඕනෑම ඉලක්කයක්. 3 achievable වෙන්න ඕන. ඔය attainable කියලා කියනවා. ඒ කියන්නේ අපිට achieve කරන්න පුළුවන් වෙන්න ඕන. නේද? අපේ සාමාන්‍ය ගමේ ඉන්න මේ සාමාන්‍ය කම්කරුවෙක් හිතනවා නම් මම කම්කරු ඇමති වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක ටිකක් achievable නෑ. කලින් දවසේ මම attainable නෑ. ඒකට ස්වයං යෝජනාව ඔබේ තියෙන ශක්තියින් දුර්වලතා අනුව achievable එකක් තියාගන්න එක හොඳයි. නේද? පියවරෙන් පියවර. දැන් අප කවුරු හරි කෙනෙක් ස්වයං යෝජනාවක් හඳට යනවා කියන්නේ ඒක achievable කියලා බලන්න ඕන අපේ වගේ රටක. attainable. 4 ආරක්ෂුරෙන් කියන්නේ realistic සත්‍යවාදී නෝන. ස්වයං යෝජනා නිකන් කරන්න බාලා කරලා ඉන්න මේක වෙන්න කියලා මේක මේ කවුරුත් හරි හිතන්න එපා ඇලඩින්ගේ පුදුම පහන වගේ එකක් කියලා. මේක මෙහෙම අත ගහලා අපිට අවශ්‍ය දේ ලබා ගන්න එකක් නෙමෙයි. සිත නිවැරදිව පාවිච්චි කරලා ලබා ගන්න දෙයක්. එහෙනම් රියලිස්ටික් වෙන්න ඕන, සත්‍යවාදී වෙන්න ඕන. ඊළඟ එක තමයි ටයිම් බවුන්ඩ්. ටයිම් බවුන්ඩ් කියන්නේ කාල රාමුවක් තියෙන්න ඕන. ඉතින් මෙහෙම දේ කරනවා කියලා. ඉතින් අපි ස්වයං යෝජනා කරනකොට ස්මාර්ට් ස්වයං යෝජනාවක් හදාගන්න හැටි කියලා දෙන්නම්. යම් කාරණයක් ඉටු වෙච්ච අන්දම සිතින් මවා ගැනීම අදාළ කාරණේ ඉටු වීම ඉක්මන් කරනවා. අපිට වාහනයක් අවශ්‍ය නම් අපි ඒ වාහනය දැනටමත් ලැබී තියෙන බව, ඒක අපි පදින බව, එතකොට ඒකෙන් අපි සතුටු වෙන බව, පංචේන්ද්‍රයන්ට ග්‍රහණය වෙන විදියට ස්වයං යෝජනා කරන එක තමයි සාර්ථක
ඒ ගැන අපි ඊළඟ දවසක කියලා දෙනවා. ඊළඟට උඩුසිත තර්ක කරනවා. හැබැයි යටිසිත තර්ක කරන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවෙම උඩුසිතෙන් යටිසිතට හොඳ දේවල් පමණක් දෙන්න උත්සාහ කරන්න. මොකද එයා නරක දේ හොඳ කියලා බාර ගන්න. හොඳ දේත් හොඳයි කියලා බාර ගන්න. එයා මුකුත් කරන්න එයා සේවකයෙක් විදියට. අපි ස්වාමියා උඩුසිත. සේවකයා විදියට එයා ඕන දෙයක් කරනවා. නේද? අඩේට ඵලයන් චූන් චෑන් නේද? අරක කරපන් චූන් චෑන් කියලා අර තියෙන සිද්ධුවකට ඒ වගේ තමයි. කියලා දෙයකට. නිතර තරහ යන කෙනෙක් මම සාමකාමී මට තරහ යන්නේ නැහැ කියලා නිතර මුමුණනකොට හිත සාමකාමී වෙනවා. ඒ ඔබට යම්කිසි කෙනෙක් නම් ඒ වෙලාවට හිතෙන් මුමුණන්න මම සාමකාමී. මම සාමකාමී. මට ඒ කියන්නේ නැහැ. මට තරහ යන්නේ නැහැ. නේද? නින්දට යනකොටත් නින්දෙන් අවදි වෙන විටත් ඔබේ අවශ්‍යතාවයේ සිතින් සිට තියන්න. හොඳම වෙලාවල් දෙක කලින් දවසක් කිව්වා. නින්දට නොනින්දත් අතර වෙලාව තමයි ස්වයං යෝජනාවකට හොඳම වෙලාව. උදේ පාන්දර නැගිටපු වහාම තමයි ස්වයං යෝජනාවකට හොඳම වෙලාව. මේ අවස්ථා දෙකේදීම ඔබ තමන්ගේ අවශ්‍යතාවය සිතෙන් සිතට කියන්න. මේ පිනියස් පාකර් හර්ට්ස් කුයිමි. එතුමා කරපු ප්‍රතිකාර ක්‍රමයක් මේක ඉතාල වැදගත් ඔබ සියලු දෙනාටම කුයිම්බි ප්‍රතිකාරය කියලා තමයි දාලා තියෙන්නේ. මොකක්ද එයා කිව්වේ? එයා මේ අසනීප තියන අය ටික දෙනෙක් අරගෙන ඒගොල්ලෝ රිලැක්ස් කරවලා ඊට පස්සේ කිව්වා මගේ සිතේ අසනීපයක් නැත. එසේනම් මගේ අසනීපයක් තියෙන්නටද බැරි. හිතේ අසනීපයක් නැත්නම් ශරීරයේ අසනීපයක් තියෙන්නට බැරි. මේ සෑදී ඇත්තේ මාගේ වැරදි සිතිවිලි නිසා මම විසින් කැඳවාගත් මාගේ ආරාධනයෙන් පැමිණි අසහනය. මම මේ ආබාධවල එල්ලී කෙරෙනවා. ජීවිතය රැක ගැනීමට හුස්ම ගැනීමට වෙහෙසෙන යටිසිතට ඕනෑම රෝගයක් ජය ගැනීමේ හැකි බලය ඇත. දැන් මා සුවපත් වෙමි. මා හිතන විදියට දැන් මට සුවය ළඟාවේ. මෙන්න මේ විදියට නිතර කියන්නේ කියලා. බොහොම සංසුන්ව සාමකාමීව මේ වගේ ප්‍රකාශයක් කිව්වම ඒගොල්ලෝ විශාල කියන්නේ මේ අසනීප තිබිච්ච අය ඒක ධනාත්මක පැත්තට හැරිලා කියලා පරිේශනයක් කරලා තියෙනවා ඒ කුයිම්බි මහත්මයා. ඊට පස්සේ මේකට කුයිම්බි ප්‍රතිකාර ක්‍රමය කියලා හරි ජනප්‍රියයි. ඒ කාලේ ඇමරිකාවේ මීට අවුරුදු 50කට විතර කලින්. ඉතින් මේවා ඉතාම සාර්ථකයි. ගොඩාක් මේ පිළිකා රෝගීන්ට පවා මේ වගේ දෙයක් කරලා තියෙනවා. එතකොට එයාගේ සිතේ විශ්වාසය ජනනය කරන්න තමයි මේ වගේ දේවල් කළේ. ඉතින් ඔබටත් මේ වගේ දේවල් කරලා බලන්න පුළුවන්. ඔබේ හිතේ තියෙන මේ ලෙඩ රෝග සම්බන්ධව මොන හරි ඍණාත්මක හැඟීමක් තියෙනවා නම් ඒක නැති කරගන්න පුළුවන්. ඉතින් නියෝග දීමක් චිත්ත බලය සඳහා වන තවත් ක්‍රමයක්. මට මේ දේ අනිවාර්යයෙන්ම කරලා දෙන්න කියලා යටිහිතට කියනවනම් ඒකත් සාර්ථක ක්‍රමයක්. ඒකත් මම යෝජනාවලට ඉස්සරහට කියලා දෙනකොට කියනවා. ඉතින් හැම සෛලයකම මා කලින් කළා දීප්තිමත් ආලෝකයක් තියෙනවා. ඔබේ ශරීරයේ සෛල තියෙනවා මිලියන 30ක්, ට්‍රිලියන 30ක්. ඒ වගේම බැක්ටීරියා සෛල තියෙනවා ට්‍රිලියන 38ක්. එයින් සෛල ට්‍රිලියන 30 හැම සෛලයක් මැදේම තියෙනවා දීප්තිමත් ආලෝක අණුවක්. ඉතින් සිත පිරිසිදු කට්ටියන්ගේ මේ දීප්තිමත් ආලෝක අණුව දීප්තියෙන් විශාල වෙලා ඒගොල්ලෝ බොහොම ප්‍රසන්න, තව කෙනෙකුට ආකර්ශනීය, ආස හිතෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම දුම්බි මත්පැන් පානය වගේ දේවල් ආදී නිදිමටත් යටිසිතේ ශක්තිය භාවිතා කරන්න පුළුවන්. එතකොට දුම්පානය මත්පැන් පානය නොකිරීම නිසා මියගිය කිසිවෙක් නෑ ලෝකෙ. ඒක නිසා ගොඩාක් අය මේ දුම්පානය මත්පැන් පානයට පුරුදු වෙලා තියෙනවා. මම හිතන්නේ චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යෙක් ඒ වගේ නරක දේවල් වලට පුරුදු වෙලා තියෙනවා නම් ඒකෙන් ඉවත් වීම ඉතා සුදුසුයි. ඒ වගේම කිසියම් සිතුවිල්ලක් බලයෙන් යටපත් කිරීමට උත්සාහ කිරීම නිසා එය තව තවත් මතුවෙනවා. ඉතින් කොයි වෙලාවකවත් දේවල් බලෙන් යටිසිතට කවන්න යන්නේ නැහැ. යටිසිත එහෙම බලහත්කාරකම් වලට කැමති නැහැ. ඉතින් ඒ වගේ දේවල් ආදරය විවාහය සාර්ථක වන්නේ දෙහිතක් එකට සම්බන්ධ වුණාම. ඉතින් මේ ස්වයං යෝජනා කරන එක චිත්ත ධර්ම විද්‍යාවටම සම්බන්ධ දෙයක් තමයි ආදරය විවාහය වගේ දේවල්. ඉතින් මේවා ගැන අපි ඊළඟ දවසක ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ මේ දේවල් පාවිච්චි කරන්න. හොඳ ජීවිතයට අභිප්‍රායක්, අභිලාෂයක් හදාගන්න. අනාගත ඉලක්කයක් හදාගන්න. ඒක හදාගන්නේ කොහොමද කියලා මම කියලා දුන්නා. ස්මාර්ට් ගෝල් එකක් හදාගන්න. හැමෝටම. නේද?
ජීවිතයේ ප්‍රමුඛතා හදාගන්න. ආන්ගේ ප්‍රමුඛතා අනුව ජීවිතය පටන් ගන්න. මොකද මේ කියන දේවල් කවුරු හරි ෂෝක් බණක් කිව්වා කියලා අහගෙන සාදුකාරයක් දීලා ගියාට නම් කිසිම ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේවා අපි අර මොනවා හරි දෙයක් අහලා පිංසිද්ධ වෙන වගේ දේවල් නෙමෙයි. ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන තාක්කල් මේක නිකන් දැනුමක් පමණයි. පොතක තියෙන දැනුමක්ම පමණයි. සෑම කෙනෙක්ම උත්සාහ කරන්න ප්‍රායෝගිකව මේ කරුණු ක්‍රියාත්මක කරන්න. එතකොටයි ඔබේ ජීවිතය සාර්ථක වෙන්න පටන් ගන්න. එහෙමනම් හැම කෙනෙක්ම මේ චිත්ත ධර්ම විද්‍යාව වැඩසටහනේ ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය සාර්ථක වීමේ එක පියවරක් හරි ඉදිරියට තියන්න. එක පියවරක් හරි ඉස්සරහට තියුවොත් තමයි ඔබේ ජීවිතේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. නේද? නැත්තම් අපි අර කොයි දවසට හරි වෙන වෙනසක් තියෙනවා. මොකද අපි මේ කියලා දෙන කරුණු ප්‍රායෝගික දේවල්. මේවා අත්හදා බලන්නයි ඕන. ඔබේ ජීවිතේට බද්ධ කරගන්නයි ඕන. ඒ සඳහා වන විද්‍යාත්මක ක්‍රමය මා ඔබට කියලා දෙනවා. විද්‍යාත්මක ක්‍රමය තමයි අපේ ජීවිතයේ අවශ්‍යතා හඳුනා ගන්න, ඒවා ප්‍රමුඛතාගත කරගන්න, ඒ ප්‍රමුඛ ලයිස්තුවේ තියෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි අවශ්‍යතා ටික ඉෂ්ට කිරීම සඳහා වන වැඩපිළිවෙල ආරම්භ කරන්න. නේද? අපි විභාගෙට පාඩම් නොකර අපි ගිහිල්ලා බෝධි පූජාව විතරක් කිව්වට කවදාවත් විභාගේ පාස් කරවන්න බෑ. මොකද ඒකට අමුතු බලයක් ලැබෙන්නේ නැහැ. විභාගේ පාඩම් කරලා යම්කිසි චිත්ත ශක්තියෙන් විශ්ව ශක්තියෙන් සහයෝගයක් ඉල්ලුවොත් ආන්න ඒකේ සහයෝගය ඔබට ලැබෙන්න පුළුවන්. ඒකට අපි විභාගේ පාඩම් කරලා ඉන්නවා. නේද? අපි දැන් කවුරු හරි කිව්වොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපි ප්‍රැක්ටිස් කරන්න නැතුව ගිහිල්ලා මැච් එකක් ගහලා අපි කිව්වොත් අපිට විශ්ව ශක්තිය බලය ලැබෙනවා අපි ඒක නිසා මැච් එක දිනනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ප්‍රැක්ටිස් කරපු අය තමයි මැච් එක දිනන්නේ. ඒක නිසා මම හිතනවා අද දවසේ වැඩසටහනම මෙතකින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සෑම කෙනෙකුටම අද දවසේ සම්බන්ධ වීම ගැන ස්තුතිවන්ත වෙනවා. අපේ ඊළඟ වැඩසටහනකදී අපි මේකේ ඉදිරි පියවර කතා කරන ගමන් හත්වෙනි වැඩසටහනෙන් පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඔබට ප්‍රායෝගික කරුණු කියලා දෙන්න. ස්වයං යෝජනා ගැන කියලා දෙන්න, ස්වයං යෝජනාවක් අපි හදන හැටි කියලා දෙන්න. ඒ වගේම චිත්ත රූප මවන හැටි කියලා දෙනවා කිව්වා. ඒ පිළිබඳව ශක්ති ගවේන්ගේ ක්‍රම ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ විද්‍යාත්මක ක්‍රම සෑම දෙයක්ම ඉදිරි දවසකදී අපි කතා කරමු. ඔබ සියලු දෙනාගේම ජීවිත සාර්ථක වෙන්න අවශ්‍ය පියවර පළවෙනි අඩිතාලම පළවෙනි ගඩොල්ල තියන්න. ප්‍රායෝගිකව පටන් ගන්න. ඒ ප්‍රායෝගිකව පටන් ගන්න කෙනාට තමයි හෙට ගමනක් යන්න පුළුවන් වෙන්නේ. මොකද කියමනක් තියෙනවනේ පළවෙනි අඩිය තියපු කෙනාට තමයි ගමන පටන් ගත්තා වෙන්නේ. නැත්නම් අපි ගෙදරට වෙලා කොච්චර හිටියත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඔබේ ජීවිත සෑම කෙනෙක්ගේම ජීවිත සාර්ථක වේවා. ඒ වගේම ඔබේ ජීවිතයේ යහපත් සතුටුදායක වින්දනීය අනාගතයක් ඔබට හැම කෙනෙකුටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් සම්බන්ධ වීම ගැන බොහොමත්ම ස්තුතියි. ඔබ සියලු දෙනාටම අපිත් එක්ක සම්බන්ධ වීම ගැන ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.